අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 256 වෙනි වැඩමුළුවේ දෙවනි ධර්මදේශනා වාරයට පැමිණලා තියෙන දෙවෙනි දවසේ සිළුමු දෙනා ඒ සඳහා අපි tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චන්නං ආවුසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නේවත්ති නෝ නත්තඤ්ඤං කිංචි ඉදං වදං අප්පපංචං පපංචේති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කොට්ටිත සූත්‍රය අංගුත්තර නිකායේ තික්ක නිපාතෙන් උපුටගෙන අපි ඊයේ ඒකට මාතෘකා ලැබුවා හඳුන්වා දීමක් කරා අපිට ශක්ති ප්‍රමාණය. ඉතින් අනුව මේ කොට්ටිත ස්වාමීන් වහන්සේගේ තියෙන ප්‍රඥා දැනුමින් අහන ප්‍රශ්නේ අපි තේරුම් ගන්න උත්සාහ කරා. එතකොට ඒ ප්‍රශ්නේ සඳහා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දෙන උත්තරයත් අපි තේරුම් ගන්න උත්සාහ කරා. අපිට ඒක ප්‍රශ්නයක් උත්තරයත් ප්‍රශ්නයක්. මොකද ඒක ටිකක් ගැඹුරු දෙයක්. ඉතින් ඒක අපි අද දවසට සීකඳවීමක් මතක් කිරීමක් කරොත් මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් හම්බෙච්ච මේ වටිනා අවස්ථාවේ අහනවා චන්නං ආවුසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධෝ අත්ති කිංචීති කියලා ප්‍රශ්නයක්. වැත්නි මේ සලායතන වල ස්පර්ශය සම්පූර්ණයෙන්ම නතරුනට පස්සේ තාමුණත් ඉතුරු තියනවාද කියලා. අනේ නැත්තම් තියනවාද එතන කියලා. එහෙම දෙයක් තියනවාද කියලා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේ මහණ්ඩේ පායසු වැත්නි අහන්න එපයි කියලා. ඒකට අහනවා එහෙමනම් මේ සලායතන හයම ස්පර්ශය නිරුද්ධ වුණාට පස්සේ මොනවත් නැහැ කියලාද කියන්නේ කියලා. නෑ එහෙම කියන්නේ පායසුතුන් කියලා කියනවා. එහෙමනම් මේ සලායතන හයම ස්පර්ශය නිරුද්ධ වුණාට පස්සේ ඇත්තේ නැත්තේ කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන කියලා. එහෙම කියන්නේ පායසුතුන් කියනවා. එහෙමනම් මේ සලායතන හයම ස්පර්ශය නිරුද්ධ වුණාට පස්සේ ඇත්තේත් නැහැ නැත්තේත් නැද්ද ප්‍රශ්නේ උත්තරේ ඒකද කියලා. එහෙමත් කියන්නේ පයි. දැන් මේ විදිහට ජවනිකා දෙක තුනක් නැත්නම් එකයි අපි මට මේ සාකච්ඡාවල් කියලා කියන්නේ දෙබස් කියලා කියන්නේ. ඒ විදිහට දිගින් දිගට උත්තර දෙනකොට ඉතින් අර ප්‍රශ්නේ අහන කෙනා අහන එක හරියටම උත්තර දෙන කෙනා දානවා. උත්තර දෙන කෙනා ඒක හරියටම ප්‍රශ්න අහන කෙනාට තේරෙනවා. ඒ නිසා දිග තේමාවක් ඉදිරියට ගමන් කරනවා. ඉතින් මේ ගමන් කරුවට පස්සේ නැවතත් කොට්ටිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අවසරයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් මේ ආයතන හයේ ස්පර්ශය සම්පූර්ණයෙන්ම කේවල වශයෙන් නිරුද්ධ වුණාට පස්සේ ඇත්තේද කියලා අහනකොට ඔබ අන්ත කියනවා එහෙම බලන්න එපයි කියලා. එහෙම අහන්න එපයි කියලා. ගැලපෙන්නේ නැහැ කියලා. නැත්තේද කියලා අහනකොට කියනවා ඒකත් අහන්න එපා ගැලපෙන්නේ නැහැ කියලා. ඇත්තයි නැත්තයි දෙකමද කියලා අහනකොටත් කියනවා ගැලපෙන්නේ නැහැ කියලා. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියනකොට ගැලපෙන්නේ නැහැ කියනවා. ඉතින් මේකෙන් මම මොකද්ද මේකෙන් මම වටහා ගන්න. හැම තැනකම තියෙන්නේ ප්‍රශ්න ගැලපෙන්නේ නැති ගතිය. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියලා බෙදනවා. බෙදලා කියනවා ආයසොචි මම මේ අහපු ප්‍රශ්නෙට මේ ආයතන හයේම ඉතිරියක් නැතුව නිරුද්ධ වුණාට පස්සේ යමක් ඇත්තේද කියලා අහුවොත් මට කියන්න තියෙන්නේ මේ ප්‍රපංච නැති තැනකට ප්‍රපංචයක් හදාගන්න හදනවා කියලා. ඒ ආයතන හයේම නිරෝධයක් වුණාට පස්සේ නැත්නම් ආයතන හයේම ස්පර්ශයාගේ නිරෝධයක් වෙච්ච වෙලාවේ යමක් නැද්ද කියලා අහන ප්‍රශ්නෙට කියන තියෙන්නේ මේ ප්‍රපංච නැති තැන පිළිබඳව උඹ මේ ප්‍රපංච කරනවා උඹ මේ ප්‍රශ්න නගනවා උඹ මේ සැක කරනවා උඹ මේ අහන්න ඕන නැති දෙයක් දාන්න හදනවා.
එතන එහෙම දෙයක් පැල කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ප්‍රශ්නයක් හෝ සැකයක් හෝ පදනම් වෙන්න බැරි තැනක්. එහෙම දෙයක් ඇත්තේත් නැහැ නැත්තේත් නැති කියලා අහනකොටත් අප්පපංචම් පපංචේති. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා නැච්ඡාත් එකතේ අප්පපංචම් පපංචේති. ඒ නිසා මනස කියන්නේ මානවයාගේ මොනවා හරි අර හරක් වමාර කනවා වගේ ඔය කල්පනා කර කර ඉන්නේ. ඒක නිසා මානවයාට හිතා ගන්න බෑ. එහෙම දෙයක් නැති තැනකට ගියාම එතකොට යමක් එතන තියෙනවද? එතන යමක් නැද්ද? ඇති නැති දෙකමද? ඇත්තේත් ඇති නැත්තේත් නැති කියලා ඔච්චර තමයි. ඉතින් හතරකම් ප්‍රශ්න නගන්න පුළුවන් ඔච්චර තමයි. ඉතින් එවකට ඉන්දියාවේ පැවතිච්ච දර්ශනවාදුල හැටුවේ හතරටම උත්තර දෙන්න බැන්න මොඩේ. ඔය හතරෙන් එකකට අහුවේ යුතුයමයි. එක්ක යමක් තියෙනවා, එක්ක යමක් නැහැ. නැත්නම් තියෙනව නැහැ දෙකම, නැත්නම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඉතින් එතකොට මේ මහා නාගයෝ දෙපලක් එක්කෙනෙක් ඒ විදිහට හතරකොම් ප්‍රශ්නයක් අහනවා, අනිත් එකනා කියනවා ඒ වගේ තැන් වල ප්‍රපංච නැහැ. ඔය වගේ අහන්න කෙනෙක් නැහැ. අහන්න දෙයක්වත් නැහැ. අන්න එහෙම දෙයක් ගැන මේ හිතලා මේ හම්බෙච්ච නැති ළමයෙකුට කේන්දර හදන්න හදනවා. මේ ළමයා පිරිමි දරුවෙක්ද ගෑනු ළමයෙක්ද කියලා අහනවා. එක්ක අහනවා පිරිමියෙන්ද නැහැ. ගෑනුවේද නැහැ. පිරිමි ගෑනු දෙකම තියෙන එක නේද? ඒ කියන්නේ අර බුතෝභ්‍යංජනිකද? නැත්තම් ගෑනිත් නැති පිරිමියක් නැතුව නිකම්ම තවත් නමක් තියෙනවනේ. ඒකද කියලා අහනවා. නෑ ඒ එකක්වත් නෙවෙයි. දැන් මේ ප්‍රශ්නේ නිසා සියලුම ආධ්‍යාත්මික ලෝකයේ අසරණයි. අපි දන්නේ අන්නේ වගේ ඒකාන්ත උත්තරයක් තියෙන රීකීය ප්‍රශ්න සහ රීකීය උත්තර. ඉතින් භාවනා කරන්න එන කට්ටියත් එන්නේ ওই වගේ ඔලුවක් හදාගෙන තමයි ඒක ස්වභාවිකයි. මොකද අධ්‍යාපනයේදී අපි කෙලින්ම තන්නේ ක්‍රම රීකීය ක්‍රමයට හිතනද කතපාර දීලා පච්ච කොටලා එහෙම නැත්තම් හංවඩු ගහලා රීකීය ක්‍රමයට හිතන්න හදලා ඉවරයි. අපි ඔලුව ක්‍රේල් කරලා තියෙන්නේ. ඒක කරන්න නම් බෑ. මොකද අපේ මොලේ කියන්නේ ඊට වඩා උගාක් විවිධ මේ මාන දිගේ හිතන්න පුළුවන් 3 dimensional හිතන්න පුළුවන් හිත. multi dimensional. නමුත් අපිට පුළුවන් තරම් කියනවා මේ සිට දකුණට ලියන්න මේ ක්‍රමයෙන් උගන්වන්නේ. මට පුංචි කාලේ මතකයි ඒ රුසියානු පොත් කිනක් දුන්නා අපට කියවන්න. ඒක පොතක තියෙනවා මේ උදේ මේ සඳුදා උදේ සිට සිකුරාදා හැන්දෑවේ දක්වා වමේ සිට දකුණට සියලු ලෝකෙම දුවනවායි කියලා. මොකද ඉස්කෝලේ ගියාම ටීචර් ලියන්නේ මෙහෙම නේ කියන්නේ. මම අතරින් පටන් ගත්තා දිගට ලියාගෙන ඉතින් ඒ ළමයා උදේ ඉඳලා හැන්දෑව වෙනකන් හිතනවා සියලුම දේ වමේ සිට දකුණට දුවන්නේ කියලා. චීන භාෂාව ලියනකොට ඉහළ සිට පහළට ලියන්නේ. මේ අරාබි භාෂාව තියන්නේත් වෙන විදියකට. ඉතින් අර රේඛීය ක්‍රමයට පුරුදු කරන්න අර ළමයාට දෙන වදයක්. ඒක වමනේ කරන්නේ රේඛීය ක්‍රමයට නෙවෙයි, චූ කරන්නේ රේඛීය ක්‍රමයට නෙවෙයි, කක්ක කරන්නේ රේඛීය ක්‍රමයට නෙවෙයි. මේ අකුරු විතරක් වමේ සිට දකුණට ලියන්න ගිහලා ඌට තෑගි දීලා අනේ අම්මේ අර මුරුක්කු මිරිකනවා වගේ අර පුංචි හිලකින් අර පොඩි එකා මිරිකනවා. ඉතින් ඒ ක්‍රමයට ගියොත් ඔය උත්තර හතර එකක් දෙන්න ඕනේ. ඉතින් මේ විදිහට PhD කරන්න හදනවා භාවනා පිළිබඳව. මේ විදිහට PhD සහ ඩිප්ලෝමා දෙන්න හදනවා සතිපට්ඨාන සූත්‍රය ගැන. ඉතින් කොහේ කරන්නද මේක? ඉතින් මේ දන්න දෙමලෙන් උගන්නන්නත් එපාය නැත්තම් ඉතින් මේක අපරාධ සාස්ත්‍රේ නැස්ති වෙලා යනවානේ. ඉතින් බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණේ මහ පුදුමාකාර දෙයක්. මොකද මේ කාලේ තිබුණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ කාලේ නම් තිබුණේ නැහැ. ඒත් මිනිස්සයා තමයි දෙමව්පියෝ තමන්ගේ දරුවා බොම්බයි මුටයි කරන්නේ මුරුක්කු කරන්නේ අර රේකී ක්‍රමයට හිතන්න පුරුදු කරනවා. ළමයා කියන්නේ පුදුමාකාර දැනුමක් තියෙන කෙනෙක්. දෙමව්පියෝ තමයි මේ දෙමව්පියොත් ඉපදිනකොට ළමයික් නෙපෙදනේ. මේ දෙමව්පියොත් ඒ මුරුක්කු මැෂින් එක හරහානේ ගිහිල්ලා තියෙන්නේ. ඉන්දියාප්ප ඇමරිකන වැඩේටනේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක හදලා දෙන්න වෙනවා. ඉතින් ඒකට දැනට සම්පූර්ණ පැවතිච්ච වචන වලට අලුත් අර්ථකථන දෙන්න වුණා. සම්පූර්ණ අලුත් ක්‍රමයකට උගන්වන්න සිද්ධ වුණා. ඉතින් මේ යෝගාවචරයට අර බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරා කරපු මේ පරිශ්‍රණය මේ දවස් 4ක භාවනාවකදී පිටු කරලා ගන්න පුළුවන් වෙයිද? බැරි උනායි කියලා බනින්න වටිනවද? ගන්න මේ උත්සාහයට උනත් කොච්චර අගය කරන්න ඕනේද? ඒක හරියන්න නම් කොච්චරක් තමන්ගේ මේ තකතිරුකම බිම තියන්න ඕනේද? කොච්චරක් අර දන්නවයි කියලා හිතන එක නැතුව අහිංසක ළමයෙක් විදිහට එන්න ඕනේ. ඉතින් ඒ දේ මැදිහත් වෙන්න දැන් කාලේ ඉන්න ආචාර්යවරු උත්සාහ කරනවා.
අර මොනවත් නොදන්න 6-4 නොදන්න කෙනාට අර සරුවච්චන්හන්සේ උගන්වපු දේ අතර සම්බන්ධතාවය ඇති කරන්නේ මොනවත් දන්නේ නැති කෙනාට අපි කියනවා අන්ධ පෘථග්ජනයයි කියලා. මේක ඉගෙන ගන්න ඕනේ මේ වගේ ඇවිල්ලා අටසිල් සමාදන් වෙලා ඒකටම අප වෙලා පේ වෙලා ඉන්න කට්ටියට අපි කියනවා කල්යාණ පෘථග්ජනය කියලා. ඒ කට්ටිය දඟ කරනවා අඩුයි. ඒගොල්ලෝ කියපු දාම කිව්වම දෙන වාඩි වෙන කව වාඩි වෙනවා. සක්මන් කරපුවා කියලා සක්මන් කරනවා. SMS දාපුවම කියම SMS කරනවා. ඉතින් ඒ කියන්නේ සෑහෙන නිහතමානී ගතියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා ආර්ය ලෝකයට ආර්ය වෝහාරයට ගන්න ඕනේ. ඉතින් ඒකට මේ ඔක්කොටම එක හැන්දෙන් බෙදලා හරියයිද? එහෙම නැත්නම් කොහොමද එක එකනාට ඒ අවශ්‍යතාවය හැටියට සලකන්නේ කියන එකේ අන්තිම දක්ෂ තමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. සාරිපුත්තු ස්වාමීන්ට හැකියාව තියෙනවා ඒ කොයියම්මගේ දරුවෝ ආවත් වැඩිම ප්‍රමාණයක් ධර්මයට නතු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඉතින් අර බමුණු ලේ ත්‍රිපිටකය පිළිබඳව ත්‍රිවේදයේ පිළිබඳ දැනුම ඒ ඔක්කොම උදව් වෙන්න ඇති. සර්වඥාන්සේ මේ පිටට මේ ත්‍රිලක්ෂණය ත්‍රිසරණ පුරුදු කරා. මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක අපේ ස්පර්ශ ආයතන නිරුද්ධ වුණා නම් ඒ නිරුද්ධ වෙනකොට එතන ප්‍රපංච කරන්න දෙයක් නැහැ. අපි මේ ප්‍රපංච කරනවායි කියලා කියන්නේ වාග් බහුල්‍ය කියලා කියනවා. මේ කෙටියෙන් කියන්න ඕන දේ පච 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 ගන්න. ඕකටම තමයි සම්පප්පලාප කියන්නේ. ඒකේ බාල මල්ලිට තමයි සම්පප්පලාප කියන්නේ. අතිශෝක්තියත් නිවුන් සහෝදරෙක් වයි. එක්ක කරබන් හිටපල්ලා. නෑ එහෙම ඉන්න බෑ. ඉතින් ප්‍රශ්න අහන එකත් එතකොට බලනකොට වැරද්දක් වගේ නෑ. මේ දෝෂයක් ඇත්තේ නෑ. ප්‍රශ්න ඇහුවට කමක් නෑ. නමුත් මේ දැන් තා කොට්ටිත සෝංශේ ප්‍රශ්න අහන්නේ තමන්නාන්තගේ පිපාසයේ සංයුද්ධ ගන්න නෙවෙයිනේ. ඒක සාරිපුත්‍ර සාංශේ බාර ගන්නවානේ. ඉතින් ඒක සඳහා අපි මේ ගොළු භාෂේ තේරුම් ගන්න අපි ඊයේ චූලශුන්්‍යත සූත්‍රය ගත්තා. චූලශුන්්‍යත අරගත්තට පස්සේ අපි දැන් මේ කතා කරන්නේ කොට්ටිත සූත්‍රයේට සාක්ෂි වශයෙන් සාධක සූත්‍රයක් සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ඇති වෙච්ච දෙබසක්. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා බුදුරජාන් වහන්සේගෙන් ඔබ වහන්සේ මේ ශුන්්‍යත විහරණයෙන් වැඩ හිටියා කියලා කතාවක් කිව්වා මට. අසවල් දවසේ අසවල් තැනේදී අනේ ස්වාමීන් මට ඇහුණා හරිද? නිග්‍රෝධාරාමේදී කිඹුල්ලත්පුරේදී. මේ කියන්නේ මේ සාරිපුත්‍ර මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ බුදුරජාණන්සේගේ උපංගමේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද උඹට ඇහිලා තියෙනවා හරි. මම දැනටත් ඉන්නේ ඒ විහරණෙම තමයි. ඒක මේ පිලුණු වෙච්ච එකක් පරණ එකක් නෙවෙයි. අනේ ස්වාමීන් වහන්සේ ඒක තේරෙන්නේ නැහැ අපට. දැන් මේ කතා කරන්න හදන්නේ ස්පර්ශ ආයතන 6 යතේ මේ සලායතනේ ස්පර්ශවල නිරෝධේ නෙවෙයි. ඒ වගේ යන වචනයක් අල්ලගෙන ශුන්්‍යත විහරණේ කියන එක. ඉතින් එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සමා වෙන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට බුදුජානකසේ සඳහන් කළ තුන මෙන්න මේමයි ආනන්ද කතා පටන් ගන්න ඕනේ. අපි හිතමු දැන් මේ පූර්වාරාමයේ ගත කරන කීප දෙනෙක් අපි ඉන්නවා භික්ෂුන් වහන්සේලා. ඒගොල්ලෝ මේ අරණ්‍ය වාසයේ සන්තෝෂ වෙලා පැවිදි ජීවිතයට සතුට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ මේකේ 100% හිත හදාගෙන ඉන්නකොට ඒගොල්ලන්ට ගෙවල් දොරවල ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ගිහිගේ අතහැරලා අබිනිෂ්ක්‍මණය කරලා අතීතයක් නැහැ. දැන් ඉන්නේ මේ පූර්වාරාම. ඉතින් අර ඒගොල්ලන්ට පූර්වාරාමයේ කියන දරත පරිලාහ නැත්තම් ඒක පිළිබඳ තියෙන ප්‍රශ්න තියෙන නිසා ඒ ප්‍රශ්න ටික තියෙන නිසා ඒගොල්ලෝ දන්නවා ලෝකයක් ප්‍රශ්න නැහැ දැන්. ලෝකයක් ප්‍රශ්නට වෙනුවට පූර්වාරාමයේ ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්තම් පූර්වාරාමයේ ප්‍රශ්න හොඳයි ලෝකේ ප්‍රශ්න වැඩි. ලෝකේ ප්‍රශ්න ගොඩයි පූර්වාරාමයේ ප්‍රශ්න පොඩයි ටිකයි. ඉතින් ගොඩාක් ලෝකයක් අසහනස ආතති ප්‍රශ්න පූර්වාරාමයක් ප්‍රශ්න වලින් යටපත් කිරීමට කියනවා ඉදන් නිස්සායි ඉදන් පජහත. මේක නිසා මේක අතහැරියා. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන මූලිකම දේ තමයි පූර්වාරාම වාසයේ සතුටින් ගත කරන්න ඕන. අපි ගීගේ අතහැරියා. අපි ඉන්නේ පූර්වාරාමේ. දෙන දෙයක් අම්බන දෙයක් කාලා එළන පැදුරක පුතියාගෙන අපි සන්තෝෂෙන් ඉන්නවා කියන උඩ හිතන්න පුළුවන්. මේ ටික නම් දුක් විඳන්න කමන්නේ. මොකද ඒ නිසා ලෝකයක් දුක් හරක බානේ, ගෙවල් දොරවල් වල රත්තරන් මිනිමිතු වල නිශ්චල චංචල දේවල ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන්නේ පූර්වාරාමයක් ප්‍රශ්නයක් විතරයි. ඊට පස්සේ හිතන්න ආනන්ද මේ ආවිතින් පූර්වාරාමයටලා ඒක ප්‍රශ්න බලන්න නෙවෙයිනේ. මෙයාට වෙලාවක හිතෙනවා මම ගිහලා සක්මනක් කරන්න ඕන. මම කරන්න ඕනේ පරියන්කයක්.
එතකොට ගුරුනාන්සේ කතා කරලා කියනවා උඹේ හිතවිලි උඹේ ප්‍රපංච උඹේ දේවල් කයට සීමා කරන්නයි කියලා. අමාරුයිනේ. ඒක හරි අමාරුයි. ගෙදර ඉන්නකොට තටු ආපු කුරුල්ලෙක් වගේ ඇවිද තිබුණ මේ හිත පිස්සු වැදිච්ච වඳුරෙක් වගේ තිබුණ හිත දැන් පූර්වාරාමයේ කියන කූඩුව ඇතුලේ සෙල්ලම් කර කර හිටියා. දැන් මේක මම කය මෙතන මම දැන් කියන එකට ගත්ත ගමන් මෙයා ගොඩ දාපු මාළුවෙක් වගේ නටනවා. දෙකට කපපු පණුවෙක් වගේ නටනවා. ඉතින් ඒක තමයි භාවනා ලෝකය කියන්නේ. ඉතින් ගෙදර ඉන්න මිනිස්සුන්ට අපි අඳුර පාලානේ ඕම් බලවල් අපි යනවා පුරාරමේ ඕම් බලවල් කියපු ගමන් අපි කයට හිත ගන්නවා උඹලට බෑ උඹලට සිල් නෑ උඹලට භාවනා කරන්න බෑ කියලා බයිලා කියන්නේ එන්නේ. මේ ආපුවම නටන හැටි දැක්කනම් ඒව ගෙදර මිනිස්සු උන් කියයි උන් ගෙදර ඉන්න කොටත් ওই වගේ තමයි. ඔය ආවයි කියලා සත පහක වෙනසක් නැහැ. පේනවා නේද? නලියෙන් නලියවිල්ල මුට්ටේ ඉඳගෙන ඉන්නත් බෑ, විදින්නත් බෑ. එමෙ කියන එක වැරදි ඇති මං කියන්නේ මම මේ ඉතින්. කට්ටචෝලිකමට මම මේ කියන්නේ. ඊ තරම්ම මේ ඉඳගෙන ඉන්න ගැන ප්‍රශ්න අහනවානේ. ගෙදර ඉන්න මිනිස්සු ඔච්චර අහන එකක් නැහැ මං හිතන්නේ. භාවනා නොකරන සිත් ගත්තේ නැති කට්ටිය ඉඳගන්නේ ඉඳගනි. අඩු ගානේ පූසෙකුටුනත් කියලා දෙන්න පුළුවන්. මෙහි ආපු කෙනාට කියන්නේ ඉඳ ගන්නට වලිගය අයින් කරලා ඉඳ ගන්නද වලිගය යට කරලා ඉඳ ගන්නද කකුල යට දකුණු කකුල යට කරලා ඉඳ ගන්නද වම් කයවෙන් ඉඳ ගන්නද කිලින් කටින් ඉඳ ගන්න නානා ප්‍රාණ ඔබ කොහොම හරි වාඩි වෙන්න වාඩි. දැන් කොහොමද දන්නේ ඇවිදිනවා නෙවෙයි කියලා. ඉඳගෙන ඉන්නවයි කියලා. මේකට හිත ගන්න කී අමාරුව දන්නේ gedera ඉන්න අය නෙවෙයිනේ. කරන කෙනා දන්නවනේ කොච්චර අමාරුද කියලා. අපි මෙච්චර කල් පින් කරපු එකේ ආනිසංශයක් ලැබිලා තියෙනවා. ඔබ මේ අත පිටත් අත තියාන දෙගවන්නේ හිඳවනේ හිටපන්. ඉන්න බෑ. ඉන්න බෑ. ඒ කියන ආගිරි ගෑමෙන් කෙන්දිරි ගාන කෙන්දිරියෙන් පේනවා කමඨාන් සුද්ධ කොණ්ඩ පේනවා මොන්න තරම් අමාරුද චිත්තක්ෂණ දෙකක් එක දිගට ඉඳගෙන ඉන්න එක බලන්න. එහෙම නැත්නම් ඇවිදිනකොට දිගටම ඇවිදිනවා කියලා බලන්න. අපි ඒක කෙටි කරලා අපි කියමුකෝ දැන් පුළුවන් කියලා. අපිට පුළුවන් අඩු ගන්න හුස්ම 10 15ක් බලන්න පුළුවන්. නැත්නම් පියවර 10 15ක් ඇවිදින්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට දන්නවා ඇවිදිනව නෙවෙයි කියලා. ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඉතින් ඔච්චරයි භාවනාව කියන්නේ. ඉතින් ඒක ඒ විදිහට බය ඇරවලා ඕක ටිකක් කරන්න අරිනවා කියලා කියන පුළුවන් තරම් ඒකේ අරමුණේ ඉන්න කියලා. ඉතින් අපි ඊයේ දිග කතාව කෙටි කිරීම සඳහා ගත්තේ ගිහි ගියක් අතහැරලා පූර්වාරාමයක් ආපෙකට සතුටු වෙන කෙනෙකුට නම් පූර්වාරාමයේ කරදර නිසා ගිහි ගියක් කරදර අයින් කරන්න පුළුවන්. ලෝකයක් ආතති අයින් කරන්න පුළුවන්. දැන් මේ ලෝකයක් ආතති සහ පූර්වාරාමයක් කරදර කයක් කරදර වලින් අයින් කරන්න පුළුවන්. ඒ මොකද කයේ හිත තියන්න පුළුවන්. ඉතින් බායන කොච්චර ලොකු දුක් කොටක්ද අයින් කරන්න කියලා එක චිත්තක්ෂණයක් කයේ හිත පැවැත්වීමේ. නමුත් ඒකට සතුටු නැත්තම් බායනකෝ කය තියන්න බෑ වම රිදෙනවා දකුණු රිදෙනවා කොන්ද රිදෙනවා බඩ එකක් වයින්නවා කඳුළු ගලනවා කබ ගලනවා සද්ද ඇහෙනවා කියලා අර ටිකට කෙඳිරි ගන්න හැටි කියන්නේ මේ කයක් කරදර ටිකටවත් අපි නැත්තම් කයට හිත ගත්තත් ඒක සතුටු නැතිකම. අප්‍රසන්න මනසෙන් ඉන්නේ පදුට්ඨ මනසෙන් ඉන්නේ මේ බුදු කෙනෙක් පහළ වෙලා manussත්ත්ව ප්‍රතිලාභය ලැබෙලා ක්ෂණ සම්පත්තිය ලැබිලා මං වාඩිලා ඉනකොට ඉතින් කැක්කුම් පිපුරුන් තියෙනවා ඒක ඇත්ත ඒකට කියන්නේ පරිලාහ ඒකට කියන්නේ දරත තියාගන්න පුළුවන් උනා ඒකත් ඒකට තමයි ඔය කමඨාන් සුද්ධ කර කියන්නේ ඔය කයේ තියෙන දේවල් කියන්නේ අරක විය යුතුයි මේක යුතුයි කියලා ගන්න එපා කයේ තියබ්බාම ඉඳගෙන ඉනකොට මොනවද දැනෙන්නේ එච්චරයි ඒක 100%ක්ම ලකුණු ලැබෙනවා. නැවත අපි හිතනවා නෑ මේක ඉන්නොත් මෙහෙම හිතෙන්න ඕනේ අර එහෙම හිතෙන්න ඕනේ මේක උනොත් වැරදි මේක උනොත් හොඳයි කිය. ඉතින් අපි අර හිතාගෙන ඉන්නවනේ භාවනා කියන්නේ මොකද්ද කියලා. ඒක ඉතින් ඒ වෙලාවේ බහ තෝරලා දෙන්න ඕනේ. සක්මණේදී නම් අලුතෙන්ම තෝරන්න ඕනේ මොකද උඟ දෙන්නේ දන්නේම නෑ. කොහොම හරි අපි හිතමු ගත්තයි කියලා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඇත්තටම විශේෂයෙන්ම පොට්ටපාද සූත්‍රයේදී එක සූත්‍ර මේ උද්දෘත කරන එක ගැන කරන දෙයක් නෑ. ඒක ඉතින් සඳහන් කර තිනවා මහන්නේ මේ කයෙහි දරතේ තේරිච්ච කෙනෙකුට. මේ කයේ තියාගෙන ඉන්න බෑ. ගිනි ගොඩක් උඩ තිබ්බා වගේ උලක් උඩ තිබ්බා වගේ නලියනවා. එක එක දේවල් වෙනවනේ. ඒක නිසා මෙයාට තේරෙනවා කය පුරාවට තියෙන වේදනා ගොඩක්. පුරාවට තියෙන දරත පරිලහ ගොඩක්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ වේදනා සාගරයක පත්තුලේ ජීවත් වෙන්නේ. හරියට මඩකරි වගේ. මඩකරි කියන සතා වතුරේ පත්තුලෙම තමයි ඉන්නේ. අපි ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුම වේදනාවක් කොට. ඒකයි අපි මේ අතීතයේ බලබලා ටෙලිවිෂන් බලබලා කයුආරු කෙල පච පච ගගා ඉන්නේ. මොකද මේකට හිත ගත්තොත්
මේක පුරාවට තියෙන දුක්. ඉතින් ඒ දුක දැනෙනකොට මෙයා හිතනවා භාවනා නොකරුවා නම් හොඳයිනේ. මදය හොඳයි අප්‍රමාදයට වැඩිය. පමාදයට වැඩිය මදය හොඳයි. ඉතින් අපි මදයට පමාදයට හේතු වෙන සුරාපානය කරනවා. කවුද බලන්නේ මේ විදිහට බලනකොට මදයට පමාදයට ලක් නොවි ඉන්න කෙනා බීලම නෙවෙයි බීලා වගේනේ අපි ගත කරන්නේ. වර්තමානයේට එළඹ වාසය කිරීමක් කියන එක කටු කොහලක්. උඩත් කටු බිමත් කටු. ඒක තේරෙනවා ඒ කරන්න කිය කෙනාට. ඒ වෙනුවට අපි මජ්ජ පමාදට්ඨාන මදයට සහ පමාදයට හේතු වෙන මේ සුරාවකට නැත්තම් මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවනේ. එක්ක සූදු කෙලිනවා, එක්ක බීඩි බොනවා, එක්ක බුලත් ඉර කනවා, එහෙම නැත්තම් කයිවාරු කෙලිනවා. ඒ ඔය ලයිස්තු කියන්න ඕනේ නෑනේ. ඒ වෙනුවට අප්‍රමාදයේ ආපු ගමන් ඒක දරා ගන්න තියෙන අමාරුව. ඒක නිසා කියනවා මේ මදය මේ ප්‍රමාදයට හේතු වෙන කයේ දරද පරිලහයනකොට මෙයාට තේරෙයිලු කවදාකවත් කයක නොතිබිච්ච මේ ඉඳගෙන ඉන්නකොට තියෙන දැවිලි තැවිලි, ඇවිදිනකොට තියෙන දැවිලි තැවිලි. ඊගා පරිච්ඡේදය බුදුරජාණන් සඳහන් කළා තියෙනවා මහණෙනි මේ කයේ දැනෙන දරද පරිලහයට දරද පරිලහ කියන්න එපා සතිය කියලා කියපං. මේකට ප්‍රමෝදය කියලා කියපං. මේකට ප්‍රීතිය කියලා කියපං, සති සම්පජඤ්ඤය කියපං, පස්සද්ධිය කියපං, සුඛේ කියපං. මේ ඉඳගෙන ඉන්නකොට කයෙහි දැනෙන මේ දුකට සතිය කියලා කියන්නේ කියලා. මොකද සතිය තියෙන උරිතනේ දන්නේ. නැත්නම් අපි දන්නේ නැහැ අපි ඉන්නේ අතීතය අනාගතේ කාගේ හරි දෙයක් අහගෙන කොරෝනා ගැන කතා කර කර ඉන්නවා. ඒ නිසා කවදද අපිට පුළුවන් වෙන්නේ මේ කයේ දරතේ ප්‍රසන්න මනසින් ඉදිරිපත් කරන්න. බන් මඩ ඉඳගෙන ඉන්න බෑ අතන රිදෙනවා මෙතන රිදෙනවා කියන එක ඒක ලියන්න ඕනේ ඒක ප්‍රසන්න විදියට. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් සහ සාකච්ඡානුගහිතෙන් කරන්නේ. ඉතින් ඒක පොඩි ළමයෙක් ප්‍රසන්න මනසෙන් ලිව්වලු ප්‍රසන්න අදහසකින් ලිව්වලු අපේ අම්මා ළඟට තාත්තා ළඟට අම්මා යන්නේ 4 කුරෙන් කියලා. ධන ගාගෙන හැම වෙලාවෙම යන්නේ කියලා. පන්තිල් ළමයෝලු මොකද අම්මා ඒ තරම් බයද කියලා හුවා තාත්තට. නෑ මෙහෙමයි ප්‍රශ්නේ තාත්තා හැමදාම බීගෙන එන්නේ ආව ගමන් ඇඳයට රින්ගන්නේ අම්මා මෝල් ගහ අරගෙන ධන ගාගෙන ගිහිල්ලා ගහනවා කියවලු තාත්තට. ඌ ඒක කියන්නේ කොහොමද අපේ තාත්තා ළඟට අම්මා යන්නේ ධන ගහගෙන කියලා. හරිම සුන්දරයි ලියමන. ප්‍රශ්න දෙක අහනකොට තේරෙනවා එන්න මේක තමයි වෙලා තියෙන්නේ. අපෙත් ඔය ලෝකෙට පරකාත කිව්වට ඉඳගෙන ඉන්නකොට තියෙන මර්ගාතේ ලියන්න ගත්තොත් අපි ඒක ලියන්නේ හරීම සුන්දර තාලෙට. ඔච්චරයි බුද්ධ ආගම කියන්නේ. ඔච්චරයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඕක දන්නේ නැත්නම් කොච්චර භාවනා කරත් අර එනේන දේ ගැන ආඩපාලි කියා. එනේන දේ ගැන කචුකුචු ගගා හිටියානම් ඒ කෙනාට ඔය කියන විතක්ක නැති තැනට හෝ ශූන්‍යතාවයට යන්න බෑ. මොකද ඇති වෙච්ච ශූන්‍යතාවය ගේ කරන්න දන්නේ නැහැ. දැන් ලෝකයක් කරදර නැහැ. පූර්වාරාමයක් කරදර නැහැ. කයක් කරදර විතරයි තියෙන්නේ. ඉතින් කොච්චර වටිනවද මෙච්චර ලොකු ලෝකයක් මේ වාංගු වෙනවා පුංචි කරදරයකින්. ආනේක සුභවාදී විදියට ලියන එක තමයි මෙතන බුදුරජාණන්සේ අදහස් කරන්නේ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන ඔබ කොහොම බැලුවත් ඔය කයේ තියෙන දර්ථපඩලා මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඕක මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. ඕක ප්‍රසන්න මනසෙන් කතා කරන්න. ඕක ප්‍රසන්න මනසෙන් මේ කියන්න කරන්න තතෝන සුඛමං වේති. එතකොට නිවනයි. එතකොට සුඛේ. දැන් අපි කරන්නේ ඒක ගැන ආඩපාරි කියනවා. වැස්සට බයිනවා, කැස්සට බයිනවා, මැස්සට බයිනවා මට ඉඳගෙන ඉන්න දෙන්නේ නැහැ කියලා. මගෙත් එක දවසක් ඔය කණේද මන් දන්නේ සතා ඉතා පුංචි තාමනේ බැලුවොත් ඔය ටීවී ස්ක්‍රීන් එකේ ඇවිදින විතරක් පේනවා. ඉතින් ඌ කන දිගේ යනවා හැම පියවරක්ම මට 70ක් විතර තේරෙනවා. දැන් උන්ටම දන්නවා මේ පුංචි සතෙක් ඇවිදිනවා ඒක මයිල් ගහක් අයින් කරන්න 70ක විතර රවුමක් ගන්න. ඉතින් හැම එකෙන් බල ඉන්නකම මට හිතෙනවා මෙහෙම ගහන්න කියලා කන ටික ගාලා ගහන්න. ඒක මට හිතා ගන්න බෑ ඒක වැටුනොත් කොච්චර ලෝකාන්තයකට වැටෙයිද කියලා. වැටෙන්න ඇති මං හිතන්නේ. ඒතර මං කිව්වා තෝ කවදා හරි තෝ කාර්ය භාවනා කරන එකේ කණේ ඇවිදින්න නැති ඒක තමයි තොට ඔය දේ උනේ කියලා මම දැන් හිතාගෙන මම හිතා දාන්න නිකන් හිටියා. අපි දන්නේ නැහැනේ භාවනා කරන්න නැති විනියා ඇති විනියා දන්නේ අපි ගල් දොර ඉන්නකොට කෑ ගහනවා සීමාවක් නැහැනේ. අපිට නිකමඩවත් මතක නැන්නේ මේ ලෝකේ කවුරු හරි කොනක භාවනා කරනවා ඇති කියලා. ඒ වෙලාවට අපි අඳුර පාගෙන කඩුව ඇදගත්ත ගමන්මනේ ඉන්නේ.
ඉතින් දැන් ආපුවාම එනවා. ඒ නිසා ඒක කියන්නේ කොහොම තමයි ඌටත් ඒ ටික වෙනවා මටත් ඒ ටික වෙනවා. උන් ඕක ගැන සුන්දර මනසෙන් ලියන්න පුළුවන් නම් දැන් ඕනේ නම් මේ කාට හරි අවශ්‍ය නම් ඉල්ලන්න අපෙන් අපි දෙන්නම් 20000ක් ඒ වගේ ලියපුවා. ඕනනම් 40000ක් දෙන්නම් පොඩි ළමයි ලියපුවා. ඒව තියාගන්න බැරි තරම් තොරතුරු අපි ළඟ තියෙනවා. මේ පොඩි උන් ඒව ලියන හැටි මේක නාකින්ද විතරක් බැරියයි කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බෞද්ධයට කොහොමඩක්වත් බෑ. කතෝලික මිනිස්සුන්ට කිව්වොත් ඒවන්සේ හිතන අඩු ගන්න ඉඳගෙන හිටියා ලොකු දෙයන්නේ. මට මේ වැටිච්චේදී හොඳයි කියලා ඌ ඒක ප්‍රසන්න මනසෙන් ලියනවා. මේ භාවනා කරපෙන්නා බෞද්ධයා භික්ෂුන් වහන්සේලා ගන්නම දෙයක් නැහැ. මෑණිවරු නම් අන්තිම දවුතුයි. වැඩිම වලි මුන්නෝ හරි එකක් ඇදලා අරකට ලුණු ටිකක් වැඩි කර ගන්නවා, දෙහි ටිකක් වැඩි කරනවා, ඊට පස්සේ කන්න බෑ කියලා කියනවා. ඒක අමතක කරලා දාමු හොත් නැත්නම් එහෙම ඕකටම පෑ යනවා. ඉතින් මේ විදිහට කියලා කොයිල හරි මේ කයේ දැනෙන දර්ථය කියන්නේ සතිය කියලා ලියන්න දන්නවනේ. ඇවිදිනකොට දැනෙන අපහසු කියන්නේ සතිය කියලා දන්නවනේ. සතිය නැත්නම් ඕකවත් දන්නේ නැහැ. ඉතින් ලයිස්ට්‍රිය බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා මහන්නේ මේ කයේ දර්ථය ප්‍රමෝදයක් විදිහට ගන්න කියන්නේ ප්‍රසන්න මනස. ප්‍රීතියක් විදිහට ගන්න, සති සම්පජඤ්ඤ විදිහට ගන්න, සුඛයක් විදිහට පස්සද්ධියක් විදිහට ගන්න. ඉතින් එතනදීම තේරෙනවනේ ඒකට මනස ලෝකයක් කරදර වුණාට සන්තෝෂයි, පූර්වාරාමයක් කරදර නැතුණාට සන්තෝෂයි, මේ කයක් කරදර ටික බලන්නේ බොහොම සුන්දර විදිහට. එතන ඉඳලා මේ කයක් කරදර තැන ඉඳලා ඒ කයේ කරදර ගෙවෙන තැන දක්වා බුදුරජාණන්සේ පියවර 7ක් 8ක් පෙන්නනවා. ඒ මොකද ඒ ටිකක් ගැඹුරු නිසා මම අර ඊයේ බණ හමාර කරන්න ඕන නිසා මම මතක් කරා මෙහෙම භාවනා කරගෙන ඉන්නකොට යම් කිසි කෙනෙකුට ආස්වාද ප්‍රසආත වායෝ ධාතුව හතරමා ධාතුන්ගෙන් වායෝ ධාතුව ප්‍රසිද්ධ වෙච්ච වෙලාව යා දන්නවා දැන් කයක් කරදර නැහැ වායෝ ධාතුවක් කරදර තියෙනවා කියලා. ඒ කියන්නේ යා හුස්මට හිත ගිහිල්ලා එහෙම නැත්නම් හුලං පොදට හිත ගිහිල්ලා ඉඳගෙන ඉන්න එකට යාට වැටෙනවා නම් පඨවි ධාතුවට හිත ගිහිල්ලා. එතකොට එයා ඉන්නේ ඒකේ විතරයි. එතකොට අනික් ධාතු ටිකක් නැහැ. ඒ නිසා අපි එතෙන්දි න්‍යායයක් පන්තු කරගත්තා. හතර ධාතුවෙන් මොකක් හරි මතු වෙලා කරදර කරන ධාතුව වාසිදායකයි. අපිට මොකද ඒ අනික් තුනම සනසගෙන තමයි එන්නේ. අනිත් තුනම කොර කරගෙන චොර කරගෙන චප්ප කරගෙන එන්නේ. එතකොට අර එකෙක් නැටුවට අනිත් තුන් දෙනා එතකොට කරදර කරන්නේ. ඒකත් වාසි. ඒකත් සුන්දර දෙයක්. ඒකත් ධනාත්මකව බලන්න පුළුවන්. ආන්නේ හැබැයි ඉන්නකොට අපිට දැන් තේරෙන හුස්මෙමයි හිත. ඒක හරියටම කටුවැටි පිටියකට කොහොල්ල ගුලියක් ගැහුවා වගේ අපි හිතමු හිත හිටියයි කියලා. අපි ඉනවා මූණට මුණ දාලා හිටියයි. ඉතින් ඔහොම බලන්න හිටියොත් ප්‍රසන්න මනස තියෙනවා නම් අපි නිගමනයක් ගත්ත හුස්ම තැම්පත් වීම විතරයි වෙන්නේ. ඒකේ ආයේ කතා කරන දෙයක් නෑ. ඉස්සර නම් මට ඔක් කියන්න සැකයක් තිබුණා. මොකද එම් ප්‍රසන්න මනසෙන් බැලුවත් ඇවිස්සෙන්න පුළුවන් කියලා. ඇවිස්සෙනවා අප්‍රසන්න මනසෙන් බැලුවොත්. අපි ඒකට කරන්නේ මේ මයින් ජායක පෙන්නනවා. ඒ කියන්නේ බෝතලයකට පස් ටිකක් දාලා වතුර ටිකක් දාලා හොල්ලලා අපි කෙනෙකුට කියනවා මේක දැම්පත් බෝතලයක් නම් ඒකේ වතුර ටික වෙනම පස් ටික වෙනම තියෙනවා. කට්ටි ඉස්සරහට ගිහලා මේක හොල්ලලා පෙන්නනවා හෙල්ලුවම් පේනවා බොර වෙනවා වතුර. බොර වෙලා මේක තිබ්බට පස්සේ මේක කොච්චර ඉක්මනට තැම්පත් වෙනවද? ඒකේ තියෙන රළු වැලි ඉක්මනට තැම්පත් වෙනවා. ඒකට පුංචි පුංචි වැලි වලින් ගිහලා මඩ තැම්පත් වෙලා රොන් මඩ තැම්පත් වෙන්න සුමානයක් විතර යනවා. ඒ නිසා අපි මයින් ජායක හදනකොට මඩ දාන්නේ අපි ග්ලිටර් ටිකක් දානවා. ඒ තැම්පත් වෙන වැඩි නිසා ගම් ටිකක් දානවා මැලියන් ටිකක්. දාලා පෙන්නනවා මේ කලවම් වෙච්ච එක මෙහෙම තිබ්බහම මේක තැම්පත් වෙනවා. ඉතින් අපි පොඩි ළමයෙකුටම කියනවා මේ ඔක්කොටම එක එක දෙන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් කියනවා පෙන්නන්න. දැන් හොල්ලපුවාම දැන් වීදුරේ එහා පැත්ත පේන්නේ නැහැ. මොකද මේ ග්ලිටර් හැමතැනම ඇවිදිනවා. උඩ බැලුවොත් පතුල පේන්නේත් නැහැ. දැන් පටන් ගන්නකොට එහා පැත්ත මෙහා පැත්ත පෙනුණා මේ බෝතලේ. මොකද ග්ලිටර් ඒ කුඩු තැම්පත් වෙලා තිබුණ නිසා. දැන් බලන්න මෙහෙම තියාගෙන ඉන්නකොට දැන් ඔක තැම්පත් වෙනවනේ. එතකොට අපි මේ ළමයාගෙන් හෝ අහගෙන ඉන්න කෙනෙකුගෙන් ඇහුවොත් මේක තැම්පත් වෙන්න ඔයා මොකද්ද කිරුවේ කියලා. ඒ ළමයා කියනවා මම සද්ද නොකර බලා හිටපු නිසා මේක තැම්පත් වෙයි. ඉතින් මං අහනවා සද්ද කිරුවට තැම්පත් වෙන එක නැති වෙනවද කියලා. ඔය සද්ද කර කර බලා හිටියොත් මේක තැම්පත් නොවෙනවද? නෑ මේක නෑ. ඔයා හොල්ලන්න නැතුව අතේ තියාගෙන ඉන්න එපා. ඩෙස්ක් එක අකුඩ තියාගෙන කබඩ් එකකට තියාගෙන මොකද වෙන්නේ? තැම්පත් වෙනවා. මොකද්ද ඔයා කරේ? මම කරපු දෙයක් නෑ.
වැඩිහිටියෙක් කියනවා මම නම යමක් නොකරපු එක තමයි කරේ. මේ තැම්පත් වෙනක ස්වභාවය. හැබැයි මම කියනවා ඊයේ දේශනාවේ සමාප්තිය මම කිව්වේ ප්‍රසන්න මනසෙන් බැලුවොත් මේ හුස්ම දිහා තැම්පත් වෙන එක විතරමයි වෙන්නේ. ඒ වායෝ පොට්ටබ්බ ධාතුව දිහා බැලුවත්, පඨවි ධාතුව දිහා බැලුවත්, තේජෝ ධාතුව දිහා බැලුවත් ඒක ඇවිස්සුවොත් තමයි ඇවිස්සෙන්නේ. නැත්තම් තැම්පත් වෙනවා. මෙන්න මේ ඇවිස්සෙන්නේ නැතුව ඒක බලන එක ඒකල සිද්ධ වෙන දේ විස්තර කරන්න පුළුවන් එකට අපේ පොතේ සඳහන් කරන්නේ මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක තමයි. දැන් මම බලන්නේ බෝතලේ දිහා කියලා දන්නවනම් මගේ හිත ගියේ විතක්කේ අරමුණට මේකයි අරමුණ කියලා දන්නවා අපි ඒකට විතක්කේ කියලා කියනවා. ඊට පස්සේ ਵਿਚාරේ කියනවා පටන් ගන්නකොට බෝතලේ තියෙන තැම්පත් දෙයක්. ඒකට විනිවිද පේනවා, පතුල පේනවා. ඊට පස්සේ අපි ඒක හෙල්ලුවාට පස්සේ ඒක විනිවිද පේන ගතිය නැති වෙනවා. ਵਿਚාර බුද්ධියට තේරෙනවා කලවම් වුණොත් අපිට ඉන්න තැන ආගිය මතක නැති වෙනවා. ඊට පස්සේ බලාගෙන හිටියොත් විතක්කේ එතනම තියාගෙන ਵਿਚාරයට පේනවා මේක තැම්පත් වෙනවා. ඕක බුදුරජාණන්තේ බොහෝ කාලයක් අත්දැක්කා. නමුත් මේ ගෙදර ඉඳලා එන්න වෙච්ච එක ගැන කනගාටු වෙනවා නම් කයේ එන මේ පුංචි දේවත් ඉවසන්නේ නැතුව චෝදනා කර කර ඉන්නවා නම් පදුට්ට මනසෙන් බැලුවොත් විතක්ක ਵਿਚාර දෙකම මේක අවුස්සනවා. එතකොට මේ විතක්කේට කියනවා මිච්ඡා විතක්ක කියලා. ඒක තැම්පත් වීම සඳහා යම් විතක්කයක් තියෙනවා කියනවා සම්මා විතක්ක කියලා. මෙන්න මේ විතක්කය එහෙම නැත්නම් අරමුණකට හිත විහිදු වීමේ හැකියාව තියෙන්නේ මිනිස්යාට විතරයි. පූසෙකුට මීයක් දැක්කට පස්සේ නවගුණ වැල ගණන් කර කර ඉන්න බෑ. ඒකේ යුගේ සාජාසෙ. මිනිස්යාට පුළුවන් මේ කූඹියක් ඇඟේ නටද්දී හුස්ම දිහා බලන්න. එහෙම නැත්නම් මම මේ ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. එහෙම නැත්නම් ඇඟ තෙරපෙනවා, ඇකිලෙනවා කියලා දැනගන්න. ඒකට මම දන්නවා කල් ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පවා ඒක පියවරෙන් පියවරට උගන්වන්නේ. තමන් භාවනා කරන අරමුණ තබා වෙන අරමුණක් එනකොට හිතමනාප කරන්නේ නැතුව, පදුට්ට මනසක් නැතුව හිටියොත් පේනවා මේ සද්දයක් ඇහුණට මේ ඉඳගෙන ඉන්න මැරිලා නැති බතියට මුකුත් වෙන්නේ නැහැ සද්දයක් ඇහුණයි කිය. සද්දේ ආද්දිම මම මැරිලා නැති බව දැනගන්න පුළුවන්. කරලා බලන්නකෝ. හැබැයි ප්‍රසන්න මනසෙන් කරන්න ඕනේ. ඒක නිකන් මේ විනෝදාංශයක් වශයෙන්. එහෙම නැත්නම් කැම්ප් එකක ඉඳගෙන කරන ක්‍රීඩාවක් වශයෙන් බලන්න. සද්දයක් ඇවිල්ලා හොඳට මෙහිත අවුස්සන වෙලාවේ මම මැරිලා නැති බව දැනගන්න පුළුවන්. ඒකේ දෝෂයක් නැහැ. ඒ සද්දේ කුරුල්ලෙක් කෑ ගන්න සද්දයක් නැත්නම් තව සතෙක් ගිලිනකොට එන මරහඬ සද්දයක් වෙන්න පුළුවන්. මට ඒ අතරමැද වරින් වර බලන්න පුළුවන් මම මැරෙලා නැහැ. ඒකෙන් මම නිින්ද ගිහිල්ලත් නැහැ. මට ක්ලාන්ත වෙලත් නැහැ. මේ ටික දැක්කනම් හිතන්න පුළුවන් මේ ශබ්ද ඇහිද්දි හුස්ම නතර වෙලා නැහැ. එනම් මැරෙන්න එපයි. නතර වෙලා නැහැ. සක්මන් කරනකොට බලන්නකෝ කුරුල්ලෙක් ආවා, දපනෙලෙක් ආවා, මලක් පිපුණා, නැත්නම් කක්ක බෙට්ටක් තිබ්බා. පන්නේ ඒක දකින්නකොට ඒකට හිත ටක් ගාලා යනවා. නමුත් මේ දක්ෂයා දන්නවා ඒ උනට සක්මන් නතර වෙන්නේ නැහැ නේ. ඇවිදින එක නතර වෙන්නේ නැහැ නේ. ඉතින් එතන තියෙන ප්‍රසන්න මනසෙන් දකින්න කෙනාට තේරෙනවා අන්න එහෙම හිත පිට ගිය වෙලාවේ ඇවිදිනකොට ඒ සක්මනේ කිසිම දෝෂයක් නැහැ. මොකද මම යන්නේ නැහැ. සක්මන පුදුමාකාර ස්වභාවිකයි. මම ඇවිදින්න ගත්තොත් අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි කියලා මේ සක්මන කර බලන්න හදනවා. කර බලන හැම වෙලාවෙම මේක විකාරයක්. කොච්චර කල්යයිද සක්මන අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒතර සද්දෙකුත් ඇහෙනවා. සද්දෙත් ඉඳගෙන සක්මන දිහා බැලුවොත් පේනවා මේක බොහොම ලස්සන බට්ට උර්ලෝසු බට්ටෙක් වගේ එහාට මෙහාට යනවා. අන්න මේ භාවනාවේ තියෙන විචිත්‍රත්වය, ප්‍රසන්න භාවය, ඒ විනෝදාංශයක් වශයෙන් දකින්න ගතිය තමයි මෙතන මේ උගන්වන්න හදන්නේ සරුවච්චන් වහන්සේ. එහෙම නැත්නම් මේ කොට්ටි ස්වාමීන් වහන්සේට කියන්න හදන්නේ. ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ සද්ද ආපේක ඇත්ත. ඉතින් ඕකට පදුට්ට මනසක් ඇති කරගන්න ඕනේ. ඒ සද්දතියේදී පොඩ්ඩක් බලන්නකෝ gedara දිහා, ඇවිදින එක දිහා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න එක දිහා. පුදුමයි. අර බෝතලේ කුඩු තැම්පත් වෙන්න වගේ ඒක තැම්පත් වෙනවා. ඉතින් හිතා ගන්න පුළුවන් ද ඔයගොල්ලන්ට අවුරුදු 12යි 8 ළමයි ඒ ළමයි කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේම නංගිට එපයි කියද්දි නංගි දඟ කරනවා.
මම ඒ කරදරයක් කරන්නේ නැතුව මම සක්මන් කරන ගියා නැත්තම් ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉනකොට ඔබ වහන්සේ කියපු නිසා මම වරින් වර හුස්ම වැළුවා. බලනකොට මේ ඒ කරදර මැද්දේ හුස්ම තැම්පත් වෙන හැටි මට පේනවා. ඒකට ජීනේ ඇත්තටම හිත පිට ගිහිල්ලා. නමුත් මේ ළමයා උපායශීලී නිසා එයා හිතෙන් අරමුණ දිහා බලනවා. බලනකොට කොච්චර සංසන්දනාත්මකව බලනවද කියනවනම් ඒ වෙනකොටත් ඒ හුස්මේ තැම්පත් බව පවා මෙයාට පේනවා. ඒක තමයි මෙතන ප්‍රසන්න මනස කියලා කියන්නේ. ඊටත් වැඩිය දක්ෂකම මේක කියන්න හිතෙන එක. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියන එක. ඒකත් ජයසිරි මංගලම් කියන එක. මේක නෑ බලන්නකෝ භාවනා කරනකොටත් සද්ද කරනවානේ. භාවනා කරනකොටත් මෙහෙම වෙනවනේ කියලා අපිට මේ ලෝකෙම නතර කරන්න හදනවා මේ අපි භාවනා කරනවා කියලා. අපිට කරන්න තියෙන්නේ ලෝකේ නටපු දාවයි. හිතත් පිට පළච්චාවයි. ඔයිට බුදුහාමුදුරු මූල කර්මස්ථානක් දීලා තියෙනවනේ පොඩ්ඩක් බලන්නකෝ මූල කර්මස්ථානේ දිහා වරින් වර ටිකක්. බලනකොට තේරෙනවා නම් ඒ අපි කොච්චර නැටුවත් ඒකේ වෙන්නේ තැම්පත් බවක් කියලා. මේ විතක්ක වූපසමයක් කියලා. විතක්කයන්ගේ නතර වීමක් කියලා ඒක මගේ දක්ෂකමක් නෙවෙයි. ඒක ලෝක න්‍යාය ධර්මයක්. ওই න්‍යාය ධර්මයෙන් තවත් එකක් පේනවා. අපිට කීත හැකිනේ සද්දෙත් ඇහෙනවා. ඒතරොර මේකත් බලන්න පුළුවන්. නැත්නම් හිතුවිලිත් එනවා. ඒ අතරමැද හුස්මත් බලන්න පුළුවන්. නැත්නම් වේදනත් එනවා. හුස්මත් බලන්න පුළුවන්. මේ தත්ත්වෙදියා බලාගෙන ඉන්නකොට මේ හුස්මේ තැම්පත් වීම සිදු වෙනවයි කියලා. ඒ විතරක් නෙවෙයි අපිට සද්දයක් ඇහෙනවා නම් මේ හුස්ම භාවනා කරගෙන ඉන්නවා ඉඳගෙන. සද්දයක් ඇහෙනවා නම් කවදාකවත් වෙලාවට හිතවිල්ලක් නැහැනේ. තද්දෙකට නම් හිත පිට ගියේ වෙලාව කවදාකවත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සද්දේ මතුවෙන්නේ වේදනාව හිතවිලි ڇප්ප කරගෙන මැඩලගෙන තමයි. ඉතින් අපි අර උවමනාවෙන් බැලුවොත් මේ සද්දේ හරහා ඕන වේදනාවක් තියෙනවා. හැබැයි හිතට ඉන්නේ නැහැ. හිතට වදින්නේ නැහැ. නෙළුම් පතක් උඩදී වතුර වගේ ඒක නිකන් තියෙනවා. එතකොට අපිට පේනවනේ අර සද්දේ ස්පර්ශය නිරෝධ වෙලා තියෙන කියලා. එතන සද්දේ ආවට කනට හිත නැහැ. හිත තියෙන්නේ ඒ වෙලාවේ මේ හිතවිල්ලක තියෙනවා නම් සද්ද ඇහෙන්නේ නැහැ. සද්දයක තියෙනවා හිතවිල්ල ඇහෙන්නේ නැහැ. මේ දේ අපි දන්නේ නැහෙනි. මේ දේ නෙවෙයිනේ බලන්න අපර ඇහෙන සද්දෙත් ඔරොප්පු වෙලා ඒකට පදුට්ට මනසක් ඇති කරන ආනපානෙ පේන්නේ නැහැ කියලා හිතනරක් කර ඉන්නවා මිසක්කා. මේ සද්දය ඇහෙන නිසා මට ඒ වෙලාවේ වේදනාවක් නැහැ. මේ සද්දය ඇහෙන නිසා මට හිතවිලි නැහැ. මේ සද්ද නිසා මට ආනපානෙ නැහැ. ඕනේ නම් සද්ද ඇස්සෙම ආනපානෙ බලන්න පුළුවන්. හැබැයි ආනපානෙ අපිට දරුණුකමකට නපුරුකමකට බලපාන්නේ. ඒක නිකන් නිදිගත් සතෙක් වගේ ඉන්නවා. එතකොට පේන්න පුළුවන් මේ සද්දේ තියෙන තාක්කල් සද්දේ අපේ විඥාණය සෝත විඥානයක් වඩපත් වෙන තාක්කල් ඒ විඥාණයට වෙන දෙයක් ගන්න බෑ. එතකොට අපිට පේනෝනේ මේ සලායතනයන්ගෙන් එක ආයතනයක් කිපෙනකොට අනික් අතන පහේම විතක්ක සංසිඳිලා තියෙන්නේ කියලා. කිසිම කෙනෙකුට මේක වාර්තා කරගන්න තේරෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට මේ ආනිසංස නැහැ. කිසිම කෙනෙකුට මේ ඒ වෙලාවෙම මතුවෙන කරදරේ නිසා තව පහක් සංසිඳන හරියට මේ පූර්වාරාමයේ ගැන සතුටින් ඉන්න කෙනාට ලෝකයක් කරදර තිබුණට ගණන් ගන්න නැහැ. ඒව එන්නේ. ඊට පස්සේ කයක් කරදරට ගියාම ලෝකයක් කරදරත් නැහැ. පූර්වාරාමයක් කරදරක් නැහැ. මොකද කයක් කරදර තියෙනවා. ওই දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩි. ඉතින් මේක සතුටින් වාර්තා කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ මට මතක නෑ ඒ නාටකම් මොකද්ද කියලා. ඒක නාටකම් තියෙනවනේ. මේ අද රංගන්ද වෙන්නේ නැති. ඒ කියලා තියෙනවා ඉසෙමොකා වෙසෙන්නියා ඊස උකුණා වෙසෙන්නියා ඒකගේ අනුවාසින්නියා ඉසේ රෝගනසෙන්නියා කනේ මොකා වෙසෙන්නියා කන් ඈයා වෙසෙන්නියා ඒකගේ අනුවාසින්නියා කනේ රෝග කන් ඈ ඉන්නවනේ වෙන රෝග මොකක්වත් නැහැ. මොකද ඒක එනකොට අනිත්‍යවට නැගිටින්න දෙන්නේ නැහැ. ඉතින් ඉනේන රෝගේ අපිට මොකද්ද වාසනාවක් ගෙන දෙනවා අනිත්‍යව චප්ප කරනවා. මේ ගැන කවදාකවත් දන්න දොස්තර කෙනෙක් මයි ජීවිතේට හම්බෙලා නැහැ. ඒ කටිගේ දොස්තර වෙලා තින්නේ. අර පේන එක මල්ලාගෙන ඒකම අවුස්ස ඒකේ බ්ලඩ් ටෙස්ට් කර අරක බල කක්ක බල චූ බල ඒක ඉන්නවා මිසක යකෝ ඒ ලෙඩ නිසා කෙලෙඩ කීයක් නැති වෙනවද කියලා.
මට නම් ඒක කියනකොටම පට ගාලා තේරෙනවා මට ඒක ලෙඩක් කරනකොට හරි සන්තෝෂයක් තියෙනවා. හරි බබා දැන් දොයි. ඒතන ලෙඩක් තියෙන එක ඇත්ත. ඒ ගැන මට හරිම සන්තෝෂයක් තියෙනවා. මොකද අනික් ලෙඩ නැහැ. දැන් දත එකක් කියන්නකෝ. අර කැක්කම තියෙන දත විතරනේ මතක් වෙන්නේ දත් 32ක් තියෙනවා. අනික් දතක් ගැන හිතපන් කොයි වෙලාවෙ. හිතන්නවත් දෙන්නේ නැහැ. අර කැක්කුම් තියෙන දතරම තමයි අනිතින් අපි කියනවා දත් දොස්තරට අයියෝ වැඩි. මේ අපේ හිතට ඕනේ දුක් විතරයි. අපේ හිතට ඕනේ ප්‍රපංච විතරයි. අපේ හිතට ඕනේ මිච්ඡා විතක්ක විතරයි. ඉතින් ඒක ගැන කතන්දර හදන හැටි, කට උල් කර කර කියන හැටි කාට මොනවා තිබුණත් අයියෝ දත් එකක්කමක් එක්කනම් බෑ බලන්න ඒක නම් බෑ වෙන ඕනේ ලෙඩක් කමන්නේ දත් එකක්කම නැතුව. ඉසිකක්කම කියනවා අප්පා මොන ලෙඩේ ආවත් කවන්නේ ඉසිකක්කවත් එක්කනම් බෑ. කකුලේ කුෂ්ඨයක් තියෙනවා නම් බලන්නකෝ. අනේ අම්මේ මේ මොන ලෙඩක් වුණත් කවන්නේ කුෂ්ඨත් එක්කනම් බෑ. අර දින දී ලොකු කරලා පෙන්නන මේ මිච්ඡා විතක්කේ. ඕකද සාහිත්‍ය කියන්නේ. ඕකද ගෑනුන්ගේ පිරිමින්ගේ තියෙන බය අඩු ගතිය. ඇයි මේ බුදුන් ඉපදිච්ච ලෝකයක් නෙමේක. ඇයි මේ මහා සාරිපුත්‍ර සාංශේ ජීවත් වෙච්ච ලෝකයක් නෙමේක. ඕක බලපන් ඕක නිසා මෙච්චරක් කරදර නැහැ කියන එක. ඉවගෙන ලියවිච්ච පොත් තියෙනවා. ඒව තමයි ඔය පොලියානා පොතයි ලිටල් ලොක්ස්මිත් කියන පොතයි. ඒ මිනිස්සු දැකලා තියෙනවා මේක. අපි මේ එකක් අහුවෙච්චාම ඒ කල්ලාන කෑ ගහනකොට කොච්චරක් දේවල් අපිට අමතක වෙනවද කියලා. බුදුජානසික හොඳ පැත්තට ගත්තා. ඒ ලෙඩේ තියෙනවා ඒක ඇත්ත. මේ ලෙඩේ නිසා මෙච්චරක් දේවල් ඔබට නොවැටහියන. මෙච්චර කරදර නැති වෙනවා. ඉතින් අර දක්මන් කරනකොට අපේ පොඩි එකා ඌ කියනවා මේ කොටස් මට දැනෙන්නේ නැහැ. ලේවකේ මට වැටහෙන්නේ නැහැ. මට ඒක හොඳට තේරෙනවා. සක්මන් කරනකොට විලුඹ වැටෙනවා, කොට්ටේ වැටෙනවා, ඇඟිලි තුඩු වැටෙනවා. විලුඹ වැටෙන්නේ නැහැ. මේ ලේවකේ වැටෙන්නේ නැහැ. ඒක මට හොඳට තේරෙනවලු. මම බැලුවා මේ කාට හරි ඒ වගේ ලෙඩේ තියෙන වෙන කවුරුත් ඉන්නවද? ඒ ලෙඩ වෙන කාටවත් නැහැ. ඒගොල්ලෝ මේ විලුඹවත් වැටෙන්නේ නැහැ කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. අරුට විලුඹ වැටෙන ගම කියනවා ලේවකේ මට වැටෙන්නේ නැති බව මම හොඳට දන්නවා. ඉතින් මං ඇහුවා පොඩි එකා කිට්ටු කරගෙන නෙතුල පුතාගෙන් පුතේ ඔය සෙල්ලම හුස්ම ගන්න කොටත් බලන්න බැරිද කියලා. පොඩක් බල්ලා කියනනම් සාන්ත කියනවා හුස්මේ මැද කෑල්ල විතරයි වැටෙන්නේ මුල වැටෙන්නේ නැති බව මට දැන් හොඳට තේරෙනවා. හුස්මේ අගත් වැටෙන්නේ නැහැ. දැන් මට තේරෙනවා ඌ වැටෙන්නේ නැහැ. ඊට පස්සේ ඌ ලස්සන ග්‍රාෆ්යක් අඳලා කියනවා මේ මැද කෑල්ල විතරයි වැටෙන්නේ. ඒ නිසා මුලයි අගයි නොවැටීම ඔබ අන්ති කිව්වට පස්සේ දැන් වැටෙනවා. ඉතින් ඊතර නිවන තියෙන්නේ. පය තියෙනකොට ලේවකේ වැටෙන්නේ නැත්තම් වැටෙන්නේ නැති තැන දන්නවනම් ඒකෙන් කවදාකවත් දුකක් එන්නේ නැහැ. ඉතින් ඒක වෙනුවට අපි මේ විලුමේ ගලක් හැපුණා, කොට්ටේ හැප්පුණා, අරක ගොරෝසුයි මේක ගොරෝසුයි කිව්වට නොවැටෙන කොටස් බලන ගත්තොත්. ඉතින් ඒ දරුවා කියනවා මම දකුණු කකුලේ තියෙනකොට දකුණු කකුලේ මේ දේවල් වැටෙනවා. මට ලේවකේ වැටෙන්නේ වම් කකුල වැටෙන්නේම නැහැ. මුළු කයම වැටෙන්නේම නැහැ. වැටෙන්නේ දකුණු කකුලේ විලුඹ විතරයි. ඒක වැටෙන නිසා මුළු අනික් කය වැටෙන්නේ නැහැ. ඉන්නති වෙලාද? ඉන්ද්‍රජාලයක්ද? නෑ එකක් වැටෙනකොට ගොඩක් වැටෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගෙනියනවා දැන් අපි ගමු හුස්ම ගන්නකොට හුස්ම හොඳට වැටෙනවා. අර වගේ මේ මයින් ජායක වගේ හුස්ම එන්නේ එන්නේ තැම්පත් වෙනවායි කිය. දැන් හුස්ම නිසා වෙන දේවල් නැහැ. දැන් හුස්මත් එන්නේ එන්නේ තැම්පත් වෙනවා. ඉතින් ඒක රූප ධ්‍යාන දිගේම ගෙනියනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ අරූප ධ්‍යාන දිගෙත් ගෙනියනවා. ඊළඟ කියන ඕනම කෙනෙකුට ආනාපාන කරන්න කියන්නේ මේ වගේ ආනාපාන සති සූත්‍රයේ තියෙන මේ පොළවල් ටික පෙන්වනවා මෙතෙන්ද මෙහෙම වෙනවා. දැන් මොකද වෙන්නේ මේ තිබුණු අඩේ අපි ගත්ත අඩයාලම ඒකත් නැති වෙනවා. ඉතින් කට්ටිය ඒකට බයයි දැන්. හුස්ම ගන්න බැරි වුණොත් ඔක්සිජන් ගෙනාවුවා තියෙනවද දන්නේ නැහැ. මේ දවස්වල කොරෝනා නිසා ඔක්සිජන් හිගයක් තියෙනවා. මේ නිස්සන්න වනේ හුස්ම ගන්න බැරි වුණොත් ඔක්සිජන් නෙම ගෙනත් තියෙනවාද කියලා. එයි මට හිතුණා මේ කාමරේ ඇතුලේ ඔක්සිජන් සිලින්ඩරෙකුත් පේන්න තියන්න. හදිසියක් වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඔක්සිජන් නිකන් තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ හිතන මේ හුස්ම නැති වුණොත් මැරෙයි කියලා. ග්ලූකෝස් දෙන්න කවුරු හරි ඉන්නවද? කෘත්‍රිම සූසනය කරන්න කට්ටිය ඉන්නවද? මේ හුස්ම ටිකෙම නැති වුණොත් එහෙම හක් ගාලා මැරලා යන්න පුළුවන්. ඊට පුදුම බයයි. දන්නේ නැහැ මේ ස්පර්ශ ආයතන වල ක්‍රමික නිරෝධයක් මේ සිද්ධ වෙන්නේ කියන එක දන්නේ නැහැ. නමුත් ඒක ජීවිත බය නිසා මේ කායජ බය නිසා ඒක දකින්නේ පදුට්ට මනසේ. මේ වචෙන් නැවත නැවත පාවිච්චි කරන්න ලැබීම මට ලේසි බනට.
මං හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. බලන්න ඒ වගේ දෙයක් දිහා සාධාරණ මනසකින් හෝ ප්‍රසන්න මනසකින් බලන්න බැරි අපි භාවනා කියලා අඳුරගෙන තියෙන වෙන මොකක්ද ඒක. ඉතින් ඒකට චූල ශුන්්‍යත සූත්‍රයේ බුදු ජානකේ එකින් එකට ගෙනිනවා. පළවෙනි එකට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා තියෙනවා. දෙවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර නැහැ. පීතිසුඛ ඒකග්ගතා තියෙනවා. තුන්වෙනි එකට යනකොට මේක නැහැ. ඔන්න අඩු කරන යනවා. ඊට පස්සේ ආකාසානං ඡායතන විඥානං ඡායතන නේව සංඥාන ආසඤ්ඤා අකින්චඤ්ඤායතන නේව එන්නේ ආනවන හොල්මන් අඩු කරන යනවා. දන්න කෙනෙකුට නම් තේරෙනවට ගොරෝසු එක සියුම් එකෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් එක ඊට වඩා එකෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේක හැම ඒ සම්දිස්ථානයක බලකන එච්චරම දකින්න ඕනේ මේක මෙච්චර අඩු නම් මේ ටිකත් ගෙවන්න පුළුවන් කියන එක පළවෙනි ධ්‍යානෙදීම තේරුම් ගන්න පුළුවන් තීක්ෂණ බුද්ධිමතාට. මහසීසයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා පළවෙනි ධ්‍යානට යන්න ඉස්සරලා තියෙන උපචාර සමාධියෙම තේරුම් ගන්න පුළුවන්. මේක පළවෙනි ධ්‍යාන කියලා 2ට ගිහිල්ලා 3ට ගිහිල්ලා 4ට ගිහිල්ලා පතුරු ගගා අඩු කරන්න ඕනේ නැහැ. ලුණු ගෙඩියක් 2ට කැපුවාට පස්සේ මේකේ අරටුව නැහැ කියලා ගන්න ලුණු ගෙඩිය දිගටම පතුරු ගහන්න ඕනේ නැහනේ. කටුකුරුන්දි සාංශි කියනවා කේල් ගහක් කාරටුව නැහැ කියන්නේ ඕක සිවියට කපන්න ඕනේ නැහැ. එක තැනක කපපු ගමන් තීක්ෂණ බුද්ධිමතාට තේරෙනවා. 2ක් 3ක් කපනකොට ඕන කෙනෙකුට තේරෙනවා මේකේ නැහැ. අර ඤෙය්‍ය පුද්ගලයාට ඒක පතුරෙන් පතුර කපලා පතුරු ගගහ බලන්න ඕනේ. යා මොකද ලේසියෙන් අරින්නේ. යා හිතනවා මේකේ මෙච්චර කෙලින් කඳ තියෙනවනම් මේකේ අරටුවක් ඇති, මේකේ ආත්මයක් ඇති, මේකේ හරපද්ධතියක් ඇති, මේකේ සාරයක් ඇති කිය. පතුරු ගගහ බලන්න. ඉතින් යාට තමයි අර රූප ධානය, අරූප ධානය හරහා කිහිමීට ගෙවම් කරනට අර මනුස්සයා ඒකත් හිතෙන්නේ හුස්ම ටික නැති වෙලා යනවා, තීදී නසා ගන්නවා වගේ තමයි කෙරෙන්නේ. ඒ මොකද ඒ තරම් ශරීරයට ආසයි. ඒ තරම් ජීවිතයට ආසයි. ඉතින් අර ඉන්ද්‍රිය ධර්ම තීක්ෂණ කිරීම සඳහා කියනවා කාය ජීවිත නිර්පේක්ෂව අර ගෙවෙන එක දිහා බලන්න. මොකටද මේ සලායතනයන්ගේ ස්පර්ශය නිරුද්ධ වෙන හැටි. අශේෂ විරාග නිරෝධෝ නැත්තටම නැති වෙන හැටි තියනකම් මොකක් හරි එක තියනකම් අපි සංසන්දනාත්මකව බලනවා, විතක්ක කරනවා, මිච්ඡා විතක්ක දානවා, තර්ක කරනවා, ප්‍රශ්න අහනවා. ඒකට නිසින්ින්ද තැම්පත් වෙන්න දෙන්නේ අර මයින්ජායක තැම්පත් වෙන්න දෙන්නේ නැහැ. කොකන් ගන්නවා. මන්තනේ කරනවා. ඉතින් උට ආයෙ විශ්සෙනවා. ඒ මොකද පදුට්ට මනස. එහෙම නැතුව ප්‍රසන්න මනසක තැම්පත් කෙරුවා නම් උගේ ගෑනු තැම්පත් වීමක්, පිරිපි තැම්පත් වීමක් කියලා එකක්, පැවිදි තැම්පත් වීමක්, අපවිදි තැම්පත් මේක නැහැ. ඒක තැම්පත් වෙන එක ස්වභාවයක් තමයි ගුරුත්වාකර්ෂණය කියන්නේ. අපි ඒකට වෙන්න දෙන්නේ නැහැ. මේ දන්න අයනේ එහෙම අවුස්සන්නේ. ඉතින් එහෙම නැතුව මේක තැම්පත් වෙන්න ඇරියොත් බුදුරජාණන් කියනවා අවුරුදු 7යි වැඩි බෑන්ට. එතෙන් දවස් 7න් මේක පෙන්නලා දෙන්න පුළුවන්. අපි අර තැම්පත් වීමට අනුග්‍රහ කරන දන්න කෙනා. ඒක මේ හුස්ම ගන්න බැරි වීමක්, ආතපాత නැති වීමක්, උන්හිටි දැන් නැති වීමක්, රහෙන් අයින් වීමක්, පාළු ගතියක්, තනු ගතියක්, කම්මැලි ගතියක්, බය ගතියක් කියනවනම් ඉතින් අපි ආය අරක අවශ්‍ය එක තමයි කරන්නේ. දැන් මෙහි සතිපාසලට ආපු දුවල ටිකක් හිටියා එදා. ඉතින් එතකොට මේ පොයේ දවසක මේ මම හිතුවා ඉතින් ප්‍රශ්න මේ සාකච්ඡාවට කවුරු හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් මොනවද තියෙනවා අහන්න කියලා. ඉතින් එතකොට මේ සාකච්ඡා ඉවර වෙන වෙලාව ඊට පස්සේ ඒ කම්ම කෙනෙක් අතෝසලා ගියා ස්වාංශර මූලික උපදේශ අපිට ලැබිලා නැහැ කියලා. මොකද ඒක වෙන්න බෑ. එනකොට මේක දීලා තමයි ගන්නෙ. අනේ සමා වෙන සංස බස් එක මම වුණා. එනකොට මං ආයේ පමා වෙලා ඒ නිසා මට සක්මනේ පිළිබඳ මූලික උපදේශ ලැබුණා. මං කෝයි ගන්න ආයතන වශයෙන් සමා වෙන්න. නමුත් අපි දීලා පටන් ගන්න. මෙන්න පත්‍රිකාවක් තියෙනවා මම සතිපාසලේ පොන්චි දුවකට කතා කරලා කිව්වා මේ අම්මා අඬ ගහන ගිහිල්ලා මළුවට අඬ ගහන ගිහිල්ලා ඒ අම්මට කියලා දෙන්නයි කියලා සක්මන් කරන්න හැටි. එතකොට ඉතින් සාකච්ඡා ඉවරයි. ඊට පස්සේ කියන්නේ 10යි. ඊට පස්සේ පින්න පාත කරන කියලා පින්න පාත වලින් දොර පස්සේ මේ පොඩි දුව ළමා අම්මල 23 දෙනෙක් අඬ ගහන මාව හම්බෙන්න ආව 12ට. මම ඇයි කියලා මේ අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මම මේ කියපු දීපක හරියද දන්නේ මේ අම්මලා ටික ඒක අම්මා නෙවෙයි මම ඒ අම්මලා පිටිපස්සේ 23 දෙනෙක් ආවා ඔය දුව ගන්න හැටි යන ගන්න ඕන කියලා මම ඊට පස්සේ අම්මලාගෙන් ආවා ඊට පස්සේ කිව්වා මේ සක්මනත් කරා එක අම්මා කෙනෙක් කිව්වා මේ ඊට පස්සේ කියලා වාඩි වුණාට පස්සේ හුස්ම ටික නැති වෙගෙන යනවා දැක්කයි කියලා
ඊට පස්සේ අර සතිපාසලේ දුවගෙන් ඇහුවලු. දුවේම හුස්ම නැති. එයා ඒකවල හයියෙන් හුස්ම ගන්නයි කියලා. මම ගෙල්ලෙන් ඇහුවා උඹ එහෙම කිව්වද? ඔය ඉතින් ඔබ වහන්සේ අපිට එහෙමනේ කියලා දීලා තියෙන හුස්ම නැතිව හුස්ම මම කෑවනේ වැඩේ බලපන් මේ 23 දෙනාම නොම ගැරියන්නේ උඹ කියලා. ඇයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන්නේ හුස්ම නැතිව හුස්ම ගන්න කියලානේ. හුස්ම බලන්න කියලානේ. මම එහෙම කට්ටිය සුමකට ඇරියයි කියලා. ස්වර්ගයට යපන්කෝ යක්ෂණී ඔය කරපු වැඩේ නම් ලොකු දෙයක් තමයි. දන්නේ නැති කෙනෙකුට දක්මන කියලා දෙන එක. නමුත් ඒ කෙනාගේ මේ හුස්ම ගෙවිලා යනවා නම් යකෝ ඒක එහෙම යන්න අරපන්. දැන් දන්නවයි කිව්වා. දැන් මට තේරෙනවා අර 23 දෙනා කැප කරලා සතිපාසලේ කෙල්ල ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා කර්මස්ථානාචාර්යවරයාට මේක තේරෙන්නේ නැත්තම් ඉතින් කොහෙද අන්ධ પરම්පරාව යන්නේ? කර්මස්ථානාචාර්යවරයාට තේරුණත් භාවනා කරන එක නමයකට බය නම් පදුට්ට මනස නම් කොහෙද යන්නේ? එයාට ඒක කියන්න පුළුවන් නම් කේරුම් කළ දෙන්න පුළුවන්. මේමයි ස්වාමීන් වහන්සේ මේම හුස්ම අඩු වෙගෙන ගියා. මම අයියෙන් හුස්මක් ගත්තා. මම ඔක්සිජන් සිලින්ඩරයක් අරගෙනලා මම වැඩේ කරගත්ත එක කියනවා ඕන්න ඕක තමයි වැඩේ නිවන් දකින්නම් පාර හරි. ඉතින් උඹට ඕනේ නිවන් දකින්න නෙවෙයි හයියෙන් හුස්ම ගන්න නම් ඉතින් ආයෙසරයක් මේ ඉදෙන බතට මේ ඇලතුරු ඇක්කිරු වගේ බත කුඩන් ගහනවා. ඒක තැම්පත් වෙන එක තැම්පත් වෙන්න අරින්න සූදානම් මනස. ඉතින් මේ විදිහට දැන් අපි හිතමු ස්පර්ශායතන වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතුව නාසයේ තියෙන ප්‍රසාදේ කාය ප්‍රසාදේ දැමෙමින් ගිහිලා ඒක නැති වේගන යනවනම් එයාට ඒත් එක්කම දැනගන්න පුළුවන් නම් ඒ වෙලාවට නාසයේ මේ ස්පර්ශය දැනනවා වගේම ඇහෙත් එන රූප ගන්න ගතියක් නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ හිත පිට යන්නේ නැහැ මනෝ රූපයකටවත්. ඒ වගේම සද්ද ආවට හිත පිට යන්නේ ආනපනෙම තියෙනවා. නාසයේ ගඳ සුවඳ වදින්නේ නැහැ. කටෙන් රසක් ගන්නෙ නැහැ. ඉඳගෙන ඉන්න පහස දැනෙන්නෙත් නැහැ. හිත ප්‍රපංච කරන්නෙත් නැත්තම් ඒ පහේමත් ස්පර්ශ නිරුද්ධ වෙලානේ. දැන් ඔක්කොම හිටලා තියෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතු වෙන්නේ හුස්මනේ. ඒකත් ගෙවෙමින් යනවනම්. ඉතින් ඒක බුදු කෙනෙක් ඇවිල්ලා මිසක් අපිට කරලා දෙන්න පුළුවන් උදව්වක් නෙවෙයිනේ. අපේ අම්මලාට තාත්තලා මොනව කරන්නේ ඕකට? අපේ ඉස්කෝලේ ගුරුවරු මොනව කරන්නද ඕකට? ආණ්ඩුවක් මොනව කරන්නද ඕකට? අපි හම්බ කරපු ආර්ථිකය මොනව කරන්නද ඕකට? ඉතින් ඒක නා දැනගෙන ඊට අනුග්‍රහ කරන්න එපායි. අනුග්‍රහ කරන හිතුව දැන් මෙහෙම ගියොත් මොකද වෙන්නේ කියලා අර ප්‍රපංච නොකල යුතු තැන ප්‍රපංච කිරීමක් කරනවා. ඒ නිසා බුදු ජානකසේ සඳහන් කරනවා මහනි මේ අපේ කෙලෙස් උපදින හැම කෙලෙසයක්ම උපදින්නේ නිමිත්තක් ඇතුව. සනිමිත්තා කෝබික්කවේ උපජ්ජති පාපකා අකුසල ධම්මානෝ අනිමිත්තා. අපිට ඊගාවට කෙලෙසේ උපදින්නේ ප්‍රපංචයක් මාර්ගේ. දැන් මොනවා වෙයිද දන්නේ නැහැ. හුස්ම ගන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ප්‍රපංචයක් වෙනවා. ඊට පස්සේ ඒක අර හුස්ම ගෙල්ල පැත්තක තියලා ආනපාන පැත්තක තියලා භාවනා පැත්තක අප්පා මොනවා වෙයිද දන්නේ මේක ලියා ගන්න ඕනේ ඉක්මනට ස්වාංශිකෙන් අහන්න ඕනේ කියලා රෑ 11ට 12ට මට කෝල් කරලා අහනවා. ස්වාංශ හුස්ම නතර වුණොත් මොකද්ද කරන්නේ? ඉතින් ඇත්තනේ වැඩේ ඉතින් මනුස්සර ජීවිත තර්ජනයක් වගේ කොරෝනා වලට වැඩි ටිකක් තරයිනේ දැන් වැඩේ. කොරෝනා වුණත් ඕකම නෙවෙන්නේ. කොරෝනා වුණත් වෙන්නේ හුස්ම ගත්තට ඔක්සිජන් ටික එන්නේ නැහැ ඇඟට. දැන් ඊට හපන්නේ දැන් මේක. මේ සමහරට ඊමේල් එකක් આવොත් එම් පාන්දර වෙනකන් ඕක තියෙනවා මගේ එකේ. මං ඉතින් පාන්දර රෑ නැගිටින්නේ නැහැ නේ. බලනකොට වෙන 11:00ට 12ට ලියලා තියෙනවා. භයානක තත්ත්වයක්. අදිසි තත්ත්වයක් රෑ 12ට ප්‍රසිද්ධ කරන්න වෙනවා. සංචාරක නීති සම්පත් කරලා සමාජ දුරස්ත භාවයක් ඇති කරලා අතපය හොදන්න කියලා. මොකද මේ හුස්ම ගැනීම නතර වෙලා. නමුත් බුදුරජාන් වහන්සේ සඳහන් කර තිනවා සනිමිත්තාකෝ බික්කවේ උපජ්ජති පාපකා අකුසල. ඒක දිහා බලන්න ඉන්න බෑ අපිට. මොකද අපි ඒකට පදුට්ට මනසක් ඇති කරන. ඒකට ද්වේෂයක් ඇති කරන. මේක වැරදි ඇති කියලා හිතනවා. ඒ ඇති වැඩේට. මේ කෙලෙසට ඒ ඇති ඒක දිගේ කල්පනා කරන්න පටන් අර ගන්නවා. මේ tempat වීමට විතර්කයක් ගැන දාගෙන මිච්ඡා විතක්කයක් ප්‍රපංචයක් ඇති කරගෙන ඒකමතින් හදන ඉතින් එහෙම නොවි නිවන් දැකපු කෙනෙක්වත් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. එහෙම නොවි එක සැරේම වෙන්නේ නැහැ. මොකද අපි ඒ තරම්ම කාලයක් සංසාරේ මේ කුණු කන්දල් වමාරා කකා නිදලා තියෙන්නේ. මෙන්න මේක දැනගන්න පුළුවන් නම් ඒක ජීවිතේ විශාල ජයග්‍රහණයක්.
මේ තැම්පත් වෙමින් තියෙන දෙයට තැම්පත් වෙන්න දෙන්න බැරි නම් එක්ක සද්දකින් එක්ක වේදනාවකින් හිතවිල්ලකින් එහෙම නැත්නම් ප්‍රපංචකින් මේක අවුස්සන ගතියක් තියෙන මේ තමයි මෙන්න මේක තමයි කෙලස් කියන එකේ ප්‍රධානම අර්ථය. කෙලසනවා. අනිමෙක නොකෙලසා ඉන්න නම් අර බෝතලේ මණ්ඩි තැම්පත් යමක් නොකර ඉන්න දැනගන්න එපා. ඉච්චනේ භාවනාව කියන්නේ එතන. ඉතින් කවුරු හරි කිව්වොත් භාවනා කරනවා කියලා කියන්නේ මේ ප්‍රපංච තැම්පත් වෙන්න ආරිනවා. අවුස්සන් නැතුව ඉන්නවා කියලා බෑ. ඒකට ජප මන්ත්‍රයක් ඇති. ඕකට බුද්ධානුස්සති කරලා ඉන්න ඕන. ඕකට මෛත්‍රී භාවනා කරලා ඉන්න ඕන. ඕකට අර කරලා මේ කරලා ඕන කියලා අපිට ලයිස්තු හදනවානේ අපි. ඒ හැම එකකින්ම වෙන්නේ අර තැම්පත් වෙන එක නතර කරනවා. අර පාත්ති වාසලේ පොඩි කී කරපු දේ තමයි. හුස්ම නැතිවෙනවා හයියෙන් හුස්ම ගන්න. ඒක නැත්නම් පිටට එකක් ගන්නවා. උපදීච්ච ගමන් ළමයෙකුට එහෙමනේ කරන්නේ. එක්ක වතුරේක යොබනවා. මොකද හුස්ම ගන්න නැත්නම් අමාරුයිනේ. මම මේ දැකලා තියෙන්නේ මට ළමයි හම්බෙලා නැහැ. කියනවා ගහන චීස් ගන්න එකක් ගහපුවම ඇඬුවනේ බබාට පණ තියෙනවා. හරිම සන්තෝසයි ගෙදර ඉන්න අයට මොකද අරු චීස් කාපු නිසා. නෑනේ ස්ටිල් ඩෙත් එකක් බබා මැරිලා. ඔක කිලිම වතුරේක ඔබනවා එක ටක් ගාලා ගත්ත ගම. එහෙමලු කියන්නේ මම දැකලා නෑ. ඇත්තටම ආයෙත් මම කියනවා මේ දන්න දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. නැත්තම් පිට ටිකක් ගහනවා දොස්තර. නැත්තම් ඉන්න බුවා. මොකද මු ඇඬුවොත් වැඩේ ෂුවර්. අඬාගෙන ඉපදෙන්නේ අපි අඬවලා තියලා මැරලා යනවා. නමුත් අතන වෙන්නේ එහෙම තැම්පත් වෙන දිහා බලන්න ඌ නිවන් දැකලා තියෙන්න එපායි. හරිම අසාධාරණයි මේක ආධුනිකයෙකුට කියන එක. ඉතින් ඒක නිසා වම්පිටිය රාහුල සාංශේ මම පැවිදි වෙන ඉස්සලා කියනවා මාත්‍යෝ මේ මහානකම කරන්න රහත් වෙලා ඉන්න ඕනේ. මහාන වෙලා රහත්කම් කරන්න අමාරුයි. රහත් වෙච්ච කෙනෙකුට නම් මහානකම් කරන්න පුළුවන්. ඒ මොකද හේතුව මේ වැඩි එනකොට ඒකට අනුග්‍රහකරනද ඔය ඔක්කොලගේ තියෙන ආයුධ උපකරණත් එක්ක කතිර ඇඳලා තරු ඇඳලා නටන්න ගත්තොත් අමාරුයි. ඉතින් මෙතෙන්දී ඒක උගන්නන්නට මේ සාරිපුත්‍ර සාංශය මතක් කරන්නේ. කොට්ටිත ඒ වෙලාවේ ප්‍රපංච නැති වෙලාවේ ප්‍රපංච කරන්න එපා. අප්පපංචේ පපංචේති. ඉතින් අපි කාට හරි කිව්වොත් කරබන හිටපන් කියලා තරහ යනවනේ. අපිට කියන්න තියෙන්නේ ආර්ය තුෂ්ණී භාවයෙන් ඉන්න. කොහොම tempat වෙන්න දෙන්නේ. ඉතින් ඒක සඳහා මට්ටම් තමයි ওই සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන මේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන වශයෙන් විස්තර කරන්නේ. නමුත් අති දක්ෂයාට මේ සාරාංශ වශයෙන් කරනකොට පේනවා මොනවාරි ප්‍රශ්නයක් තියෙනකොට අත දාන්න එපා. අපි අත දැම්මොත් අවුලයි. දැන් බලන්න ඕගොල්ලෝ නැති නිසා ගෙවල් වල කොච්චර සාන්තියක් ඇත්ද කියලා. මේ ගෙවල් වල මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ මේ හොල් බණ්ඩි කොක්කොම මේනේ. ඒගොල්ලෝ කියනවා අයි මේ අපරාධ දවස් 4 වැඩසටහන් කරන 14 ඒවා කරන්න බැරිද ඕගොල්ලන්ට කොච්චර පින් සිද්ධ වෙනවද අප්පා මේ ගෙවල් වල මිනිස්සු තම්බන්න මොනවාරි කාලා ඉන්න පුළුවන් මේ හොල්බන් හිටියානම් ගෙදර අරකට ඇඟිලි ගහනවා මේකට ඇඟිලි ගහනවා ඒගොල්ලෝ කියනවා මම නැතුව මොනම දෙයක්වත් මේ ගෙදර වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගෙදර අවුලක් ඇති කරන්න බෑ. ඔගේ කිව්වහම තද වෙනවා ගෘහමූලිකයට. අපි කියන්නේ නාකිය මැරෙන්නෙත් නැහැ දහකා වෙන්නෙත් නැහැ කියලා. අනේ මැරලා ඵලයන් යන්නේ මොකද්ද මේ කොරෝනා හැදුවා මැරෙන්නේ මොනවද ප්‍රශ්නේ? මේක මැරෙන්නේ නැතුව තියාගෙන ඉන්න දඟලන දැඟලිල්ල වගේ අර නැති වෙන හුස්මට ඔක්සිජන් දෙන හැටි, ග්ලූකෝස් දෙන හැටි, කෘත්‍රිම ශෝෂණය දෙන හැටි තමයි මේ පැරාමෙඩික්ස් කියලා කියන්නේ. අනේ මේ පිටරටවල වලට වීදම් කරලා මේ මරණයට බය නිසා. ඉතින් එතකොට මේ නිප්පපංචේ අප්පපංචේ ප්‍රපංච කිරීම මේකද කරුණාව කියන්නේ. මෙතන කොච්චර ප්‍රඥාව අඩු ගතියක් තියෙනවද? මේක කාටවත් යොදන්න එපා. දෙදුවොත් අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. Tamanට යොදා ගන්න. එමේ යනවනම් මම තව පොඩ්ඩක් යන්න ආරිනවා කරබන්. බොහොම යන්න ආරින්නකෝ. කරන්න බැරි හැටි බලන්නකෝ. ඒකට කොච්චරක් අපිට බාධා වෙනවද කියලා. ඉතින් ඒ ඥාණය, ඒකට ඒ සූදානම් මනස අපි අප්‍රමාද කියන වචෙන් තමයි උගන්වන්නේ. භවනාට බහිනකොටම හිතා ගන්න එන්නේ විදිහේ හැල්මේ බහින ගතියක් ආවනම් වෙනදට වැඩි වෙලාවක් යන්න ආරින්න ලෝක හැඳි ගෑවිලාම යන්න ආරින්නකෝ නාතමාපෝ කියලා. එතනින් බණ නතර කරන්නයි බලාපොරොත්තු. සියලු දෙනාටම නාසමාපෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.